ඒ යෝධයා අවදි කරවන දේශී අඳුහැරය. අයෝම් පුතේ. එතකොට අපි අද දවස් තුල බලගේ පස්වන ඒකකයට අදාළ වැදගත් මාතෘකාවක් සාකච්ඡා කරන්න කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. BC විෂය හදාගන්න සියලුම සිසුන්ට ඉතා වැදගත් මාතෘකාවක්, ප්‍රශ්න නිරන්තරයෙන් හැදෙන මාතෘකාවක්. ඒ වගේම තමයි ගෘහස්ථයෝ විදියට ජීවත් වෙන හැම කෙනෙක්ටම තමන්ගේ ජීවිතයට අදාළ වැදගත් මාතෘකාවක්. ඒ තමයි පස්වන ඒකකයට අදාළ භෞතික සම්පත් කළමනාකරණය කියන මාතෘකාව. එතකොට මේ භෞතික සම්පත් කළමනාකරණය කියන මාතෘකාවෙන් පුතේ අපි බලමු සාමාන්‍යයෙන් මොන විදිහේ ප්‍රශ්නද නිර්මාණය වෙන්නේ කියලා. එතකොට අපි දන්නවා විශේෂයෙන්ම මේ මාතෘකාවේදී වැඩි වශයෙන් ප්‍රශ්න හැදෙනවා වර්තමානයේදී. ගෘහස්ත ජීවිතයේ සාර්ථක පැවැත්මට භෞතික සම්පත් කළමනාකරණයට අදාළ බෞද්ධ ඉගැන්වීම් උපයෝගී කොටගත හැකි ආකාරය. එහෙම නැත්නම් ඉවහල් කොටගත හැකි ආකාරය කියන එකත් එක්ක ගැළපෙන ප්‍රශ්න වැඩි වශයෙන් අහන්න පුළුවන්. ගෘහස්ත ජීවිතයේ සාර්ථක පැවැත්මට කොහොමද මේ භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් උපකාරී වෙන්නේ නැත්නම් උපයෝගී කරගන්නේ. ඒ වගේම මේකෙන් අහන්න පුළුවන් වර්තමාන සමාජයේ මුහුණ දෙන ආර්ථික අර්බුද. වර්තමාන සමාජයේ මුහුණ දෙන ආර්ථික අර්බුද එහෙම නැත්නම් ආර්ථික ගැටලු අවම කරගන්න කොහොමද භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් උපයෝගී කරගන්නේ. ඔය විදිහේ ප්‍රශ්න එන්න පුළුවන්. ඊට අමතරව මේකෙන් මට මතක විදිහට 2013 අවුරුදු විවිධ 2013 වගේ අවුරුදු වල හම්බෙනවා පොදු සම්පත් කළමනාකරණය පිළිබඳ ආරාමික සිරිත් විරිත් නීති රීති ආදර්ශයට ගැනීමේ වැදගත්කම් සම්බන්ධව මේ කොටසෙන් තමයි ප්‍රශ්නයක් අහලා තිබ්බේ 2013. ඒතර පැහැදිලි වෙනම් මේ දැන් අපි කතා කරන්න යන මාතෘකාව ප්‍රශ්න විවිධාකාරයෙන්. ඒ කියන්නේ එක මාතෘකාවක් වුණාට තියරියදී අපි කතා කරන්නේ භෞතික සම්පත් කළමනාකරණය. හැබැයි ප්‍රශ්න හැදෙද්දී ඒක විවිධාකාරයෙන් සමාජ ගැළපීම් සහිතව ප්‍රශ්න නිර්මාණය වෙනවා. ඒකට හොඳම උදාහරණ තමයි මේ ආසන්නතම 2019 අවුරුද්ද බලන්නකො. 2019 වගේ අවුරුද්ද වල තියෙන්නේ ගෘහස්ත ජීවිතයේ සාර්ථක පැවැත්මට කොහොමද මේ භෞතික සම්පත් කළමනාකරණයට දාලා බෞද්ධ ඉගැන්වීම් උපයෝගී කරගන්නේ. පැහැදිලිනේ. එහෙනම් අපි බලමු මොකක්ද මේ භෞතික සම්පත් කළමනාකරණය කියන්නේ. අපි දන්නවා සම්පත් කාර්යක්ෂමව සහ ඵලදායීව යොදා ගැනීමට තමයි අපි කියන්නේ කළමනාකරණය කියලා. සම්පත් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස යොදා ගැනීමට කියනවා සම්පත් කළමනාකරණය කියලා. කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස. අපි කොහොමද සම්පත් කොයිතරම් තිබ්බත් දැන් අපි දන්නවා සම්පත් වැඩි බව කියන්නේ දියුණුවේ ලක්ෂණයක් විදිහට මිනිස් පිළිගන්නවා. සම්පත් මද බව නොදියුණු බවේ ලක්ෂණයක් විදිහට පිළිගන්නේ. හැබැයි පුතේ කොච්චර සම්පත් තිබ්බත් ඒක තුළ නිසි කළමනාකාරීත්වයක් නොමැති වුණොත් යෝනිසෝ මනසිකාරයකවත් මනා සිහි බුද්ධියකින් Tamanගේ භෞතික සම්පත් ටික කළමනාකරණය නොකරොත් ඒ Tamanගේ සම්පත් තුළින් අපේක්ෂිත අරමුණ ඒ අපේක්ෂිත සුබ සාධන ළඟා කර ගැනීමේ හැකියාව පුද්ගලයාට අවම වෙනවා. ඒ නිසා වඩාත් වැදගත් කාරණය තමයි සිහි බුද්ධියකින් යුතුව මේ සම්පත් කළමනාකරණය කිරීම. එතකොට ඒකට අදාළ මඟ පෙන්වීම බුදුන් වහන්සේ වඩාත් පැහැදිලිව සූත්‍ර ගණනාවකදී දේශනා කරනවා කියනවා. හරිනේ. එතකොට අපි දන්නවා නම් දැන් මොකක්ද සම්පත් කළමනාකරණය කියන්නේ? භෞතික සම්පත් කාර්යක්ෂමව හා ඵලදායී යොදා ගැනීමට තමයි අපි කියන්නේ මේ සම්පත් කළමනාකරණය කියන්නේ. කාර්යක්ෂමව හා ඵලදායී ලෙස යොදා ගැනීම. පැහැදිලිනේ. එතකොට සම්පත් කළමනාකරණයට අදාළ මඟ පෙන්වීම බුදුන් වහන්සේ විසින් සූත්‍ර ගණනාවකදී සිදු කරා. දැන් උදාහරණයක් විදිහට එක නිදසුනක් අපිට ගන්න පුළුවන් සිගාලෝවාද සූත්‍රය. මුලින්ම අපි ගමු අංගුත්තර නිකායට අයත් ව්‍යග්ග පඤ්ච සූත්‍රය. අංගුත්තර නිකායට අයත් ව්‍යග්ග පඤ්ච සූත්‍රය.
ඒ වගේම අපිට ගන්න පුළුවන් පුතේ දීඝ නිකායට අයත් සිගාලෝවාද සූත්‍රය. ඒ වගේම ඔයාලට මේකෙදි උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මේ මාතෘකාවට අංගුත්තර නිකායටම අයත් කුල සූත්‍රාගති ගැන්වීම. එතකොට මෙන්න මේ විදිහේ ප්‍රධාන සූත්‍ර කිහිපයක් ඇසුරෙන් Tamanට මේකේ අදාළ ප්‍රශ්නයක් ඇහුවොත් පිළිතුර ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපි ගන්නවා විනය පිටකයේ උදාහරණ ගන්නවා. ඊට අමතරව භික්ෂුන් වහන්සේලාගේ ජීවිතය තුළ ලබා දීපු පරමාදර්ශයන්. එතකොට මෙන්න මේ කියන සමස්ත කරුණු ටිකක් එකතු වෙලා තමයි අද දවසේ අපි මේ මාතෘකාව සාකච්ඡා කරලා දෙන්න තීරණය කරේ. අපි බලමු එතකොට මේ භෞතික සම්පත් කළමනාකරණයට අදාළව මොකක්ද ව්‍යාකපච්ච සූත්‍රයේ දීපු උපදේශය කියලා. එතකොට අපිට අන්න මතක් වෙනවටක් ගාලා දීඝජානු කෝලිය පුත්‍රයාට දේශනා කරපු මේ ව්‍යාකපච්ච සූත්‍රය. බුදුන් වහන්සේ පැහැදිලි කරන පුතේ මෙලොව ජීවිතය යහපත්ව ගෙනියන්න පුද්ගලයෙක් විසින් ළඟා කරගත යුතු වැදගත් සම්පදා හතරක්. ගෘහස්ථයෙකුට මෙලොව ජීවිතය යහපත් ලෙසින් දියුණුව කරා රැගෙන යන්න නම් ඔහු අනුගමනය කරන්න ඕන වැදගත් පිළිවෙත් හතරක් පැහැදිලි කරන්නේ ව්‍යාකපච්ච සූත්‍රයේ. දීඝජානු කෝලිය පුත්‍රයාට මතකද ඔයාලට උද්ධාන සම්පදාව, ආරක්ක සම්පදාව, කල්යාණ මිත්‍රතාව, සමජීවි කතාව. උද්ධාන සම්පදාව, ආරක්ක සම්පදාව, කල්යාණ මිත්‍රතාව, සමජීවි කතාව. එතකොට මේකෙදි අපි භෞතික සම්පත් කළමනාකරණයට අදාළ වැදගත් ඉගැන්වීම තමයි මේකේ අවසානික සමජීවි කතා පිළිවෙත. මොන පිළිවෙතද පුතේ? සමජීවි කතා පිළිවෙත. එතකොට ඕල් සිලබස් පේපර් වල ලකුණු 4 ප්‍රශ්නයක් විදියට වෙනමත් අහපු කොටසක් තමයි සමජීවි කතා පිළිවෙත සූත්‍රානුසාරයෙන් එහෙම නැත්නම් මූලාශ්‍රානුසාරයෙන් පැහැදිලි කරන්න කියන ප්‍රශ්නය. එහෙනම් අනුමාත්‍රිකා විදියට ඇතැම් විට දැනට යන පේපර් රටාව අනුව ඒ විදිහේ ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ මෑත කාලින නිව් සිලබස් එකේ. නමුත් නැවත පේපර් රටාව සමහර විට චූටි වෙනසක් වුණොත් මේ විදිහේ ප්‍රශ්න විතරක් යන්න බැරි කමක් නැහැ. ඕල්ඩ් එකේ මේ විදිහේ ප්‍රශ්න ඕන තරම් අහලා තියෙනවා. සමජීවි කතා පිළිවෙත ධර්මානුකූල නැත්නම් සූත්‍රානුසාරයෙන් පහදන්න. ලකුණු 4කට. පැහැදිලිනේ? එතකොට මොකද්ද මේ සමජීවි කතා පිළිවෙත? සරලම අදහස ඉතින් මොකද්ද? අය සහ වැය සමව පවත්වාගෙන යාම වෙන්නේ. මොකක් කිරීමද? අය සහ වැය සමව පවත්වාගෙන යාම. පැහැදිලිනේ? එතකොට ඒක ව්‍යාකපච්ච සූත්‍රය තුළ පැහැදිලි කරනවා පුතේ මේ ලෝකයේ කුල පුත්‍රයෙක් භෝගයන්ගේ අයද වැයද ඊතා මනවින් දැනගෙන භෝගයන්ගේ අයද වැයද දැනගෙන ඊතා වැඩිත් නොකොට ඊතා අඩුත් නොකොට භෝගයන්ගේ අයද වැයද ඊතා වැඩිත් නොකොට ඊතා අඩුත් නොකොට සමව දිවි ගෙවයි. පැහැදිලිනේ? ඊතා අඩුත් නොකොට භෝගයන්ගේ අයයි වැයයි ඊතා අඩුත් නොකොට වැඩිත් නොකොට සමව දිවි ගෙවයි. මෙසේ මාගේ අය වැය ඉක්මවා සිටී. මෙසේ මාගේ අය වැය ඉක්මවා සිටී. වැය අය නොඉක්මවා සිටී. අන්නේ අවබෝධයෙන් යුතුව ජීවත් වෙන එකට කියනවා සමජීවි කතා පිළිවෙත. මේ ලෝකයේ අම්පුල පුත්‍රයෙක් තමන්ගේ අයද වැයද මනවින් දැනගෙන නේ සමව දිවි ගෙවයි. ඔහු දන්නෝ මෙසේ මාගේ අය වැය ඉක්මවා සිටී. වැය අය නොඉක්මවා සිටී. අන්න එහෙම තේරුම් අරගෙන සමානව ජීවිකාවක් ගත කරනවා නම් ඒකට අපි කියනවා සමජීවි කතා පිළිවෙත. තවදුරටත් ඔබ ඊටත් වඩා සරලව කියනවා නම් පුද්ගලයාගේ අය පාර්ශවයේ පුතේ හැම වෙලාවෙම වැය ඉක්මවා තියෙනවා. අය පාර්ශවය හැම විටම අපි මේ පැත්ත ගත්තොතින් අය කියලා අය පාර්ශවය හැම විටම වැය ඉක්මවා සිටින්න ඕන. වැය පාර්ශවය අය නොඉක්මවන්න ඕන. ඕක තමයි සමජීවිකාවක් කියන්නේ. අර සිංහලෝ ව්‍යාකපච්ච සූත්‍රය පැහැදිලි කරන්නේ අයංච භෝගානං විදිත්වා වයංච භෝගානං විදිත්වා
විදිත්වා සමජීවිකං කප්පේති කියලා පැහැදිලි වෙන්නේ. අයංච භෝගානං විදිත්වා වයංච භෝගානං විදිත්වා සමජීවිකං කප්පේති. හරියට මොන වගේද? තරාදීකින් භාණ්ඩ කිරන කෙනා වගේ. නේ? එහෙම නැත්නම් ඔහුගේ අතවැසියා වගේ. තරාදීකින් භාණ්ඩ කිරන්නා හෝ ඔහුගේ අතවැසියා. මෙපමණකින් භාණ්ඩ ප්‍රමාණය ඉහළයක්ද මෙපමණකින් පහළයක්ද දැන. ඒ සමානව ඒ කිරීම කටයුතු සිදු කරනවා වගේ. පුද්ගලයා තමන්ගේ අය සහ වැය මනවින් හඳුනා ගනිමින් සමානව ජීවිකාව ගත කළ යුතුයි කියන එක තමයි මේ සමජීවි කතා පිළිවෙතෙන් අවධාරණය කරන්නේ. පැහැදිලිනේ? එහෙනම් ව්‍යාග්ගපජ්ජ සූත්‍රය තුල කියනවා භෞතික සම්පත් කර්මනාකරණයේදී පුද්ගලයා විසින් අනුගමනය කරන්න ඕන වැදගත්ම පිළිවෙතක් තමයි මොන පිළිවෙතද? සමජීවි කතා පිළිවෙත. එහෙනම් සමජීවි කතා පිළිවෙත කියලා මොකක්ද අපි පැහැදිලි කරගත්තේ දැන්? නැවත වතාවක් මම පැහැදිලි කරලා දෙන්නම්. සමජීවි කතා පිළිවෙතක් කියන්නේ අය සහ වැය සමව පවත්වාගෙන යාම. අය සමව පවත්වාගෙන යාම. මේ ලෝකයේ යම් කුල පුත්‍රයෙක් භෝගයන්ගේ අයද වැයද දැන ඊතා වැඩිත් නොකොට ඊතා අඩුත් නොකොට සමව දිවි ගෙවයි. මෙසේ මාගේ අය වැය ඉක්මවා සිටී. මෙසේ මාගේ වැය අය ඉක්මවා නොසිටී. මෙසේ මාගේ වැය අය ඉක්මවා නොසිටී. පැහැදිලිද? මේ ආදී විදියට සලකලා සමානව දිවි ගෙවයිද? ඒකට තමයි කියන්නේ සමජීවි කතා පිළිවෙතක් කියලා. එහෙම නැත්නම් පුද්ගලයාගේ අය පාර්ශවය හැම විටම වැය ඉක්මවා තියෙන්න ඕන. වැය පාර්ශවය අය නොඉක්ම විය යුතුය. අන්න මේ විදිහට තේරුම් මරම් කෙනෙක් ජීවත් වෙනවා නම් ඒකට කියනවා සමජීවි කතා පිළිවෙත. හරියට මොකකද? තරාදියක් ගෙන භාණ්ඩ කිරන්නා වගේ. නැත්නම් ඔහුගේ අතවැසියා වගේ. ඔහු දන්නෝ මෙපමණකින් භාණ්ඩ ප්‍රමාණය ඉහළයක්ද මෙපමණකින් පහළයක්ද දැන. එයා සමානව ඒක කිරීම කටයුතු සිද්ධ කරනවා. අන්න ඒ වගේ පුද්ගලයා අය සහ වැය මනවින් කළමනාකරණය කළ යුතුයි. අයංච භෝගානං විදිත්වා වයංච භෝගානං විදිත්වා සමජීවිකං කප්පේති කියලා පැහැදිලි කරන්නේ ඔන්න ඔය කියන අර්ථය. පැහැදිලිද? ඔය තමයි ඒක සමජීවි කතා පිළිවෙත. ඔකට අපි තව උපමාවක් ගන්න පුළුවන් මොන්නම් ඔය කියන තරාදී උපමාවට අමතරව ජලාශ උපමාව. ඒ කියන්නේ පුතේ ජලාශයකට අඩුවෙන් ජලය ගලාගෙන ඉද්දී වැඩියෙන් පිට කරත් ගැටලුව. ඉදිරියට ගිහින් ගැටලු මතුවෙනවනේ ඉදිරි කන්නේට. වැඩියෙන් ජලය ගලාගෙන ඉද්දී අඩුවෙන් පිට කරත් ගැටලුව. එහෙනම් මොකක්ද කළ යුත්තේ? ජලාශයකට ගලාගෙන එන ජල පරිමාව තේරුම් අරගෙන ඒ පිට කිරීම කටයුතු සිදු කරනවා. අන්න ඒ වගේ මොකක් වෙන්න ඕනද එහෙනම්? පුද්ගලයා ඒ කියන්නේ අපි ඉන්නේ අපිට එන අය තේරුම් අරගෙන ආදායම තේරුම් අරගෙන වැයවත් අපේ වියදම සකස් කර ගන්නවා. පැහැදිලිනේ? ඒක නෝක තමයි භෞතික සම්පත් කල්පනාකරණයේදී ව්‍යාග්ගපජ්ජ සූත්‍රයේදී දීඝජානකෝලී පුත්‍රයාට දීපු උපදේශ අතර මේ සමජීවි කතා පිළිවෙත කියලා හඳුනගන්නේ ඔය කියන කාරණේ. පැහැදිලිනේ නේද? අපි බලමු එතකොට ඊළඟ කොටසේදී සිංහලෝවාද සූත්‍රයේ ගිහියාගේ විනය නිදේශ කරගෙන දීඝ නිකායට අයත් සිංහලෝවාද සූත්‍රයේදී මොකක්ද බුදුන් වහන්සේ දේශනා කරේ සම්පත් කල්පනාකරණයට අදාළව. එතකොට අපිට අග්ගාර මතක් වෙනවා පුද්ගලයාට තියෙන වටිනා සම්පතක් තමයි පුතේ ධනය. නේ? භෞතික සම්පත් අතර සුවිශේෂී සම්පතක් තමයි ධන සම්පත. ඒ ධන සම්පත නිසි ලෙස කළමනාකරණයට අවශ්‍ය වැදගත් උපදේශයක් තමයි බුදුන් වහන්සේ මේ සිගාලෝවාද සූත්‍රයේදී පුද්ගලයාට ලබා දෙන්නේ. පැහැදිලිනේ? ඒකෙදි උගන්වනවා පුද්ගලයා උපයා ගන්නා ලද ධන සම්පත. උපයා ගන්නා ලද ධන සම්පත වඩා විධිමත් විදියට කොහොමද කළමනාකරණය කරන්නේ කියන කාරණය. පැහැදිලිනේ? පුද්ගලයා උපයා ගන්නා ලද ධන සම්පත් කොහොමද විධිමත් ආකාරයෙන් කළමනාකරණය කරගන්නේ. ඒකෙදි අපිට වැදගත් වෙනවා හරිනේ? ඒකෙදි අපිට වැදගත් වෙන මේ සූත්‍රයේදී උගන්වන උපය ගන්න ධනය කොටස් වශයෙන් බෙදලා පරිභෝජනය කරන්න. කොටස් වශයෙන් බෙදලා පරිභෝජනය කරන්න. උදාහරණයක් විදියට ඒකෙදි කියවෙනවා ඒකේන භෝගේ පුඤ්ජේය
දැන් ඔයාලට මතක් වෙනවා මේක මම කියද්දි නේ. ඒකේන භෝගේ පුඤ්ජේය ද්විහි කම්මං පයෝජේ චතුත්තංච නිදාපේය ආපදාසු භවිස්සති. ඒකේන භෝගේ පුඤ්ජේය ද්විහි කම්මං පයෝජේ චතුත්තංච නිදාපේය ආපදාසු භවිස්සති. උපයා ගන්නා ලද ධනෙ පුතේ කොටස් කීයකටද? 4කට බෙදන්න. කොටස් 4කට බෙදන්න. 4කට බෙදලා කොහොමද පරිභෝජනය කරන්නේ? ඒකේන භෝගේ පුඤ්ජේය. පුඤ්ජේය. 4න් එකක්. පුඤ්ජේය. මොකක් සඳහාද පුතේ? පරිභෝජන අවශ්‍යතා සඳහා. පුඤ්ජේය. පරිභෝජන අවශ්‍යතා සඳහා. ද්විහි කම්මං පයෝජේ. ද්විහි කම්මං පයෝජේ. 4න් දෙකක්. ආයෝජන අවශ්‍යතා සඳහා. මොන සඳහාද? ආයෝජන අවශ්‍යතා සඳහා. චතුත්තංච නිදාපේය ආපදාසු භවිස්සති. 4 වෙනි කොටස නිදන් කරන්නලු මම්මගේ පණ ටික. එහෙමද? නෑ. නිදන් කරන්නලු. ඒ කියන්නේ මොකද්ද? සංරක්ෂණය කරන්නලු පුතේ. අවසාන කොටස 4න් එකක් ඉතුරු වෙන්නේ. ඒක මොකක් කරන්න ඕනද? සංරක්ෂණය කරන්නලු. සංරක්ෂණයට. මොකක් සඳහාද? ආපදාසු භවිස්සති. ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා සංරක්ෂණය කරන්නලු. තැන්පතු මුදලක් ලෙස පවත්වාගෙන යන්නලු. යම් ආපදාවක් වුණොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා. බලන්න එතකොට මේ කියන සම්පත් පරිභෝජනයේ පිළිබඳ කළමනාකරණය පිළිබඳ බෞද්ධ දර්ශනය කොයිතරම් දුරට ප්‍රායෝගිකද කියලානේ. කොයිතරම්නම් දුරට ප්‍රායෝගිකද? ඒකේන භෝගේ පුඤ්ජේය ද්විහි කම්මං පයෝජේ චතුත්තංච නිදාපේය ආපදාසු භවිස්සති. උපයා ගන්නා ලද ධනය සමාන කොටස් 4කට බෙදලා 4න් එකක් පරිභෝජනයේ සඳහා. 4න් දෙකක් පුතේ මොකක් සඳහාද? ආයෝජන අවශ්‍යතා සඳහා. මේ ඉන්ද්‍රිය ආදායම වෙනුවෙන් ආයෝජනය කරන්න. චතුත්තංච නිදාපේය ආපදාසු භවිස්සති. 4 වෙනි කොටස තැන්පත් කරන්නලු, නිදන් කරන්නලු, සංරක්ෂණය කරන්නලු. මොකක් සඳහාද? ආපදාසු භවිස්සති. ආපදාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා. එතකොට පරිභෝජනයට, ආයෝජනය, සංරක්ෂණය මේ කියන කොටස් තුනටම පුද්ගලයා Tamanගේ ධන සම්පත් යොදවන්නලු, කළමනාකරණය කරන්නලු. ඒක බලන්න පුද්ගලයා තුළ මතුවන විවිධ ආර්ථික අර්බුදනේ. ණය ගැතිභාවය, අයවැය සමෝගෙන යාමට නොදන්නාකමනේ, ආයෝජනයන් වෙනුවෙන් වෙන් කරන්නේ කොපමණ ප්‍රමාණයක්ද කියන කාරණය නොදන්නාකම. මේ කියන විවිධ වූ ආර්ථික අර්බුදයන් අවම කරගන්න මේ කියන ඉගෙනවීම පුද්ගලයාට බොහෝසේ ප්‍රායෝගිකව භාවිත කරන්න පුළුවන් දර්ශනයක්. ඒකයි අපි හැම වෙලේම කියන්නේ මේ බෞද්ධ දර්ශනය කියන එක ප්‍රායෝගික ජීවන දර්ශනයක්. මේ විෂයක් විදිහට හදාරන අතරතුර ජීවිතයට ගන්න පුළුවන් හැම තැනකදීම ජීවිතේ එකතු කරගන්න. මොකද හැමදේම මේ කරන්නේ අපි ජීවත් වෙන්න ඉගෙන ගන්න. ජීවත් වීම සඳහා තමයි අපි පොඩි කාලේ ඉගෙන ගන්න. විධිමත් අවිධිමත් දෙවිදින් මේ ජීවත් වෙන්න ඉගෙන ගන්න. ලෝකේ ඉගෙන ගන්න. ඉතින් මේවා ප්‍රායෝගිකව තවරක් භාවිත කරන්න පුළුවන් ආර්ථික න්‍යායන් විදිහට ගන්න පුළුවන්. හරිනේ. ඒතකොට නේද? සම්පත් කළමනාකරණය කියන්නේ මොකක්ද කියලා අපි හඳුනාගත්තා. භෞතික සම්පත් කාර්යක්ෂමව හා ඵලදායීව යොදා ගැනීම තමයි සම්පත් කළමනාකරණයේ මූලිකම ලක්ෂණයක් බවට පත් වෙන්නේ. නේ? අපි කෝ සම්පත් කොතරම් තිබ්බත් පළක් නැහැ. ඒක නිසිලෙස කළමනාකරණය නොකරනවා නම් සම්පත් වලින් අපේක්ෂිත සුබ සාධනය, අපේක්ෂිත දියුණුව ළඟා කරගන්න නම් හැම කෙනෙක්ම මොකක් කරන්න ඕනද? ඒ තමාසතු සම්පත් නිසි කළමනාකාරීත්වයකින් මනා සිහි බුද්ධියකින් භාවිතයට හෙවත් මේ යෙදවීම සිදු කළ යුතුයි. ඒ විදිහට සම්පත් කළමනාකරණය කරද්දී අපිට ගන්න පුළුවන් වැදගත් උදාහරණ මඟ පෙන්වීම බුදුන් වහන්සේ සිදු කරපු සූත්‍ර 3ක් අපි මෙතන මේ හඳුන්වලා තියෙනවා. දීඝනිකායට
අංගුත්තර නිකායට ව්‍යාකරපති සූත්‍රයනේ. දීඝ නිකායට සිඟාලෝවාද සූත්‍රය. ඒ වගේම අංගුත්තර නිකායට කුල සූත්‍රය. ඒකෙන් මේ පළවෙනි අවස්ථාව දෙකම පැහැදිලි කරලා ඉවරයි. ව්‍යාකරපති සූත්‍රය කියන්නේ සමජීවී කතා පිළිවෙතනේ. අය සහ වැය සමෝගෙන යන ඕන ආකාරය ඒකෙදී පැහැදිලි කරා. සිඟාලෝවාද සූත්‍රයේදී කියනවා උභය ගන්න ලද ධනය කොටස් විදියට බෙදලා ආයෝජනයට පරිභෝජනයට සංරක්ෂණයට යොදවන්න ඕන ආකාරයනේ. හතරෙන් එකක් පරිභෝජනයට. ඒ කියන කෝගේ පුංචිය. හතරෙන් දෙකක් ආයෝජනයට ද්වි කම්මං ප්‍රයෝජේ. හතරෙන් එකක් යවත් අවසාන කොටස සංරක්ෂණය කරන්න. චතුත්තංච නිදාමේය මොකක් සඳහාද? ආපදා සුභවිස්සති. සංරක්ෂණය කරන්නලු ආපදාවකදී ප්‍රයෝජනය ගැනීම සඳහා. පැහැදිලි වෙන සිඟාලෝවාදේන උපදේශය. ඊට පස්සේ බලමු අපි මේ අංගුත්තර නිකායේ කුල සූත්‍රය තුල මොන විදිහේ පැහැදිලි කිරීමක්ද සිද්ධ කළේ මේ භෞතික සම්පත් කළමනාකරණයට අදාළව. කුල සූත්‍රයේ උගන්වනකොට බුදුන් වහන්සේ මේ සම්පත් අපතේ යාමට නොදී කොහොමද රැකගන්නේ? කොහොමද කළමනාකරණය කරන්නේ? ඒකට අදාළ ඉගැන්වීම් 4ක් කුල සූත්‍රය තුලින් බුදුන් වහන්සේ දේශනා කළා. පැහැදිලිනේ? ගැනීම 4ක් පැහැදිලි කරනවා. කල්පනාකාරී උපදෙස් 4ක්. සම්පත් අපතේ යාමට නොදී තියෙන සම්පත් වලින් කොහොමද උපරිම ප්‍රයෝජන ගන්න? ඒකද උගන්වනවා ප්‍රධාන කරුණු 4ක්. නැසුන සම්පත් උපයා තැබිය යුතුයි. පළවෙනි එකේ කියන මොකද පුතේ? නැසුන සම්පත් උපයා තැබිය යුතුයි. නැති වෙලා ගිය දේවල් ටික නැවත උපයා ගන්න ඕන. නැසුන සම්පත් උපයා තැබිය යුතුයි. දෙවෙනි එකේ කියනවා පුතේ දිරා විනාශ වී ගිය සම්පත් ප්‍රතිසංස්කරණය කළ යුතුයි. දිරා විනාශ වී ගිය සම්පත් ප්‍රතිසංස්කරණය කළ යුතුයි. කියන්නේ මොනවා හරි අපි භාවිතා කරන සම්පතක් චුට්ටක් විනාශ වීගෙන යනකොටම අතහැරලා දාන්න නැතුව විනාශ කළ පැත්තකට දාලා තියන්න නැතුව ඒක ඉක්මනින්ම මොකක් කරන්නද? ප්‍රතිසංස්කරණය කරලා නැවත භාවිතයට ගන්න. හරියට අපි අර පොඩි කාලේ දාන සම්පත් දෙක විදිහට මතක් කරගන්න. ඔයාලගේ පොඩි කාලේ නැද්ද ඔයාලගේ අයියලා අක්කලාගේ පොඩි කාලේ බලන්න. පොඩ්ඩක් කැඩුණා කියලා අපි ඒක විසිකරේ නෑනේ. ආපහුක මහගෙන දාන. ආයෙ ගම් ගෙනල්ලා ලෝගෙන දාන. ගන්න පුළුවන් උඩරිම අපි අර කියන්නේ වතුරු ගහනවා කියලා. වතුරු යන කම වාල්කා. දැන් මේ චුට්ටක් කරනවා පැත්තට විසිකරලා දාන්නේ. ඒ කල්පනාකාරීත්වය දැන් අපිට අමතක වෙලා නේ. අර පිරිමැස්ම අමතක වෙලා තියෙන්නේ අපිට. පැහැදිලිනේ. හැබැයි මේකෙදි කියනවා දිරා විනාශ වී ගිය සම්පත් ප්‍රතිසංස්කරණය කරන්නලු. ඊළඟට අයවැය දැන පරිභෝජනය කරන්නලු. හරිද මේ උපදේශ හා සමානයි සමජීවිකතාව සමානයි. අයවැය දැනගෙන පරිභෝජනය කරන්නලු. අයවැය ප්‍රමාණය දැනගෙන පරිභෝජනය පරිහරණය කරන්නලු. ඒ වගේම හතරවෙනි උපදේශය මොකද? සිල්වත් වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු කලමනාකරණයෙහි යොදවන්නලු. සිල්වත් වූ ස්ත්‍රියක හෝ පුරුෂයෙකු කලමනාකරණයෙහි යොදවන්නලු. තමන්ගේ කල්පනාකාරී කාර්යයෙහි යොදවන්න ඕන සිල්වත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්. එහෙම නැති වුණොත් අවශ්‍ය දෙයට වඩා අනවශ්‍ය දෙයට තමයි සම්පත් විනාශ කරන්නේ වේදම් කරන්නේ. එහෙනම් ඔන්න බුදුන් වහන්සේ පැහැදිලි කරනවා පුතේ අංගුත්තර නිකායේ කුල සූත්‍රයේදී. තමන් සතු සම්පත් භාවිතා කරද්දී පැහැදිලිනේ ඒක කොහොමද උපරිම ප්‍රයෝජන ගන්න ආකාරයට අර පිරිමැස්මේ භාවිතා කරන්නේ සම්පත් විනාශ වීමට නොදී කොහොමද සංරක්ෂණය කරන්නේ. ඒ ඉගෙනීම් හතරක් තමයි කුල සූත්‍රයෙන් පැහැදිලි කරේ. මතකයි ඉගෙනීම් හතර නැසුන සම්පත් උපයා තැබිය යුතුය. දිරා විනාශ වී ගිය සම්පත් ප්‍රතිසංස්කරණය කළ යුතුය. අය වැය දැන පරිභෝජනය කළ යුතුය. සිල්වත් වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු කලමනාකරණයෙහි යෙදවිය යුතුය. හරිනේ? නැසුන සම්පත් උපයා තැබීම කරන්න ඕනලු. දිරා විනාශ වී ගිය සම්පත් ප්‍රතිසංස්කරණය කරන්න ඕනලු. ඒ වගේම අය වැය පමණ දැනගෙන පරිභෝජනය කරන්න ඕනලු. ඒ වගේම තමයි සිල්වත් වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙකු කලමනාකරණයෙහි යොදවන්න. ඔය තමයි කුල සූත්‍රාගත උපදේශයන් මේ කලමනාකරණයට අදාළ. පැහැදිලිද? එතකොට ප්‍රධාන
ඉගැන්වීම් තුනක් අපි දැන් මේ සාකච්ඡා කරලා අවසන්. දැන් ඕවට අමතරව අපි අහලා තියෙන පුතේ තමන්ගේ සම්පත් ධනය වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් අනිකුත් හේතු රූප කරන අනිකුත් භෞතික සම්පත් වෙන්නත් පුළුවන්. ඒ භෞතික සම්පත් භාවිතය එහෙම නැත්නම් මේ ධන සම්පත් භාවිතය අපි අන්තවාදී නොවිය යුතුයි. කොහොමද බුද්ධහම කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමනය කරපු දහමක් නේ. ඒ නිසා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා තමන් සතු මේ ධනය කළමනාකරණය කරද්දී එහෙම නැත්නම් භෞතික සම්පත් කළමනාකරණය කරද්දී අන්ත දෙකක් අතහරින්න. මතක ඇති ඔයාලට උදුම්බර කාදික සහ අජද්දු මාරික කියන අන්ත. උදුම්බර කාදික සහ අජද්දු මාරික කියන අන්ත. මොනන්තද? උදුම්බර කාදික සහ අජද්දු මාරික. උදුම්බර කාදික කියන්නේ අධිපරිභෝජනය. උදුම්බර කාදික කියන්නේ මොකේද? අධිපරිභෝජනය. අජද්දු මාරික කියන්නේ මසුරුකම. දැඩි මසුරු බව. අරකේ කියනවා අධිපරිභෝජනය. ඒ කියන්නේ සම්පත් අවශ්‍ය දෙයට විතරක් නෙමෙයි පුතේ. අනවශ්‍ය දේ වෙනුවෙන් වැඩි වැඩියෙන් වියදම් කරනවා. අවශ්‍ය දේ එනකොට ධනෙ නැහැ සමහර වෙලාවට ළඟනේ. පඩිගත්තුකම් ගන්න සමහර අය නැහැ. හැම එකටමනේ අනවශ්‍ය සියලු දේ සඳහා වියදම් කරනවා. අත්‍යවශ්‍ය කාරණේ ලැබෙද්දී සතේ නැහැ අතේ. ඉතින් පිටපතන්න වෙනවා ගමේ මුදලාලි. පැහැදිලිද? ඒ තමයි උදුම්බර කාදික කියන අන්තය. අනිත් එක තමයි අජද්දු මාරික. ඒ කියන්නේ මසුරුකම. දැඩි මසුරුකම. ඉන්නේ මේ සම්පත් දින නොකාන පිළිදී මැරෙන්න හදන. කිසිදු අවස්ථාවයකට ඒ දේවල් යොදවන්නේ නැහැ. කොහොමතරම් ඉන්නොන සමාජයේ පිරිස ධනෙ තියෙනවා. හැබැයි කොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. අජද්දු මාරික කියන්නේ අන්නේ වගේ අයනේ. ඒ අන්ත අතහැරලා තමයි අපි මේ පිළිවෙත් වලට ගරු කරන්නේ. සමජීවී කතාවට ගරු කරන්නේ. උදුම්බර කාදික හෝ අජද්දු මාරික කියන අන්ත බුදුදහම පිළිගන්නේ නැහැ නේ. ඒ දෙක ප්‍රතික්ෂේප කරා. උදුම්බර කාදිකේවත් අධිපරිභෝජනය. අජද්දු මාරිකේවත් මසුරුකම. ඒ අන්ත දෙකම අතහරින්න කියලා තමයි බුදුන් වහන්සේ පුද්ගලයාට උපදෙස් දෙන්නේ. එහෙනම් ගෘහස්ත ජීවිතය අපි සාර්ථකව ගෙන යන්න නම් මේ කලමනාකාරී උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදිනවා. අනිවාර්යයෙන්ම පිළිපදිනවා. දැන් මේ කියන කාරණා ටිකට අමතරව නම් ඔයාලට අපි බුද්ධ චරිතය කියන්නේ මේ කලමනාකරණයට අදාළ වැදගත් ආදර්ශ භික්ෂු ජීවිතයේ බුද්ධ චරිතය ආදිය තුල අපිට ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි විනය පිටකය තුල මේකට අදාළ මඟ පෙන්වීම රසක් සිදු කර දෙන බුදුන් වහන්සේ. කියන්නේ භික්ෂුවට අනුශාසනා කරපු යම් පිළිවෙත් තියෙනවනේ. ඒ පිළිවෙත් ගෘහස්ථයන් හට එකසේ භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. දැන් අපිට හමු වෙනවා වැදගත් අවස්ථාවක් අර ආනන්ද හිමියන් සහ කොසල් රජතුමා අතර ඇති වුණු යම්කිසි සංවාදමය අවස්ථාවක්. ඒ කියන්නේ පුතේ භික්ෂුන් වහන්සේලා තමන්ගේ සම්පත් කල්පනාකරණය කරන්නේ කොහොමද කියන එකට වැදගත්ම නිදසුනක් අපිට ඒක. ආනන්ද හිමි සහ කොසල් රජු අතර ඇති වූ සංවාදය. එතකොට ආනන්ද හිමියන්ට වර එක ලැබිලා තියෙනවා පුතේ සිවුරු පිනිස සලු 500ක්. මොකක් පිනිසද? සිවුරු පිනිස සලු 500ක් හිමි වෙනවා. ඒ සිවුරු පිනිස සලු 500ක් හිමි වෙන අවස්ථාවේදී කොසල් රජතුමා නගපු පැනයකට පිළිතුරු විදියට ආනන්ද හාමුදුරුවෝ පැහැදිලි කරනවා. කොහොමද මේ කියන චීවර තමන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා පරිභෝජනය කරන්න කියන කාරණය. කොසල් රජතුමා හිතන්නේ මේ අල්පේච්ඡතාවයේ දේශනා කරන භික්ෂුන්ට ඇයි මේ තරම් චීවර ප්‍රමාණයක් 500ක්? කොසල් රජතුමා දන්නේ නැද්ද ඉතින් මේක බෙදා හදාගෙන කරන වැඩක් කියලා නේ. කොසල් රජතුමා හිතන්නේ මේක තනියෙන් මේ පරිභෝජනය සඳහා ගෙනියනවා කියලා නේ. තනියෙන් භාවිතා කරන්න තමයි මේක ගෙනියන්නේ කියලා හිතනවා ඉතින්. පැහැදිලිනේ? එතකොට ඒ කියන දැන් කොසල් රජතුමා අහපු ප්‍රශ්නෙට ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු ලබා දෙනවා. නැත්නම් පිළිවදන් සපයනවානේ. ඒ පිළිවදන් සපයන ආනන්ද හාමුදුරුවෝ කියනවා නව සිවුරු පිළිකර පරිභෝජනයට ගද්දී නැත්නම් පරිහරණයට ගද්දී
මෙතෙක්කල් පාවිච්චි කළ සිවුරු තියෙනවනේ. ඔන්න දැන් නව චීවරයක් වික්ෂුවක් ගන්න ඕන හිතමුකෝ. එතකොට මෙතෙක්කල් පාවිච්චි කරපු චීවරය මෙතෙක්කල් පාවිච්චි කරපු චීවරය කොරෝනා ලෙස භාවිත කරනවා. කොරෝනා ලෙස නෙමෙයි පුතේ, කොරෝනා ලෙස. ඒක වඩා කොරෝනා ලෙස. එතකොට සර් කොරෝනා විදියට තිබ්බ එක කොරෝනා විදියට තිබ්බ එක පුතේ මොකක් සඳහාද? ඇඳ ඇතිරිල්ලක් ලෙස භාවිත කරනවා. එතකොට අනිත් ළමයට හිතෙන්න පුළුවන් එතකොට සර් ඇඳ ඇතිරිල්ල කිසි කරනවද? නෑ, ඇඳ ඇතිරිල්ල මොකේද භාවිත කරනවද? ඇඳ ඇතිරිල්ල පුතේ පාපිස්සක් නැත්නම් බුමුතුරුණක් විදියට හදාගන්න. බුමුතුරුණ විදියට සකස් කරගන්න. එතකොට බුමුතුරුණ කොච්චර දානවද? නෑ. ඒකත් මොකක් කරනවද? මැටි සමග මිශ්‍ර කරලා. නේ? මැටි සමග මිශ්‍ර කරලා බිත්ති සකස් කිරීමට යොදා ගන්නවලු. බලන්න එතකොට සම්පත් විනාශ වෙන්න නොදී නේ පරිසරයටවත් හානියක් වෙන්න නොදී Tamanගේ මේ සම්පත් තුලින් බලන්න 100% උපරිම ප්‍රයෝජන ගන්න ආකාරය. එතෙන්ට කියවෙන්නේ ලෝභකම නෙමෙයි අර පිළිමැස්ම. අර ජීවක වෛද්‍යතුමා එක්තරා සිටු කාන්තාවකට බෙහෙත් කරද්දී අර බෙහෙත් බින්දුව බිමට වැටෙන වෙලාවේ පුළුන් කැබල්ලට අරගන්න අන කරන ඕනේ සේවිකාවට සිටු කාන්තාවනේ. ජීවක වෛද්‍යවරයාත් හිතුව මේ මහා මසුරු කාන්තාවක් කියලා නේ. ඊට පස්සේ තමයි දැනගන්නේ සනීපුණාට පස්සේ හිතුවටත් වඩා තෑගි භෝග දුන්නම තමයි දැනගන්නේ මේ මසුරුකම නෙමෙයි අර පිළිමැස්ම කියලා. පැහැදිලිනේ. එතකොට අර භික්ෂුන් වහන්සේලා චීවර භාවිත කරද්දී බලන්නේ තිබ්බ කර්මනාකාරී ආදර්ශයේද. එතකොට ගෘහස්ත ජීවිතයකට මේවා ආදර්ශයට ගැනීමේ හැකියාව තියෙනවා. අපි භාවිත කරන්නේ ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්. නැත්නම් අපේ අනිකුත් ගේදර උපකරණ වෙන්න පුළුවන්. ඒ තුලින් උපරිම ප්‍රයෝජන ගන්න තමයි මේ මඟ පෙන්වීම සිදු කරන්නේ. ඒකට තමයි මේ උපදෙස් මේ ආදර්ශ ඔයාලගේ නිර්දේශයට පවතුලක් කරන්නේ. එහෙනම් පැහැදිලිනේ භික්ෂුන් වහන්සේලා චීවර භාවිතයේදී අනුගමනය කරන කල්පනාකාරී සිරිත තමයි අපි මේ කතා කරේ. කොසල් රජු හා ආනන්ද තෙරුන් අතර ඇති වුණු මේ සංවාදමය අවස්ථාව. කොසල් රජු නගපු පැනයට පිළිවදන් දුන්නු ආනන්ද හාමුදුරුවෝ කිව්වේ නව සිවුරු පිළිකර භාවිතයට ගද්දී මෙතෙක්කල් පාවිච්චි කරන ලද චීවර කොරෝනා ලෙස කොරෝනා ඇඳ ඇතිරිලි ලෙස ඇඳ ඇතිරිලි බුමුතුරුණ නැත්නම් පාපිසි ලෙස පාපිසි මැටි සමග මිශ්‍ර කොට බිත්ති පිරියම් කිරීමට යොදා ගන්නා බව පැහැදිලිද? එතකොට අන්නේ කියන කලමනාකාරී ආදර්ශයන් පුද්ගලයාගේ ජීවිතයට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ තුල අර ගෘහස්ත සමාජයේ මුහුණ දෙන ආර්ථිකමය අරුබුදනේ සම්පත් හිඟතාවය වැනි අරුබුද සම්පත් නාස්තිය වැනි අරුබුද අවුම් කර ගැනීමේ හැකියාව සහ සාර්ථක ගෘහස්ත ජීවිතයකට ගමන් කිරීමේ හැකියාව උදා වන බව තමයි ඔයාලා අහන ප්‍රශ්නේ හැටියටදී මේක වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද? දැන් ඊට අමතරව භික්ෂුන් වහන්සේලාගේ ජීවිතවලින් අපි යම් උදාහරණ නැත්නම් මේ කියන ආදර්ශ ලබා ගන්න ඕන. අපිට වැදගත් වෙන උපදේ සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් අර විනය පිටකයේ තුල හමුවන්නා වූ උපදේශයන්. විනය පිටකයේ තුල. එතකොට විනය පිටකයේ තුල උපදේශ රසක් ලබා දීලා තියෙනවා මේ කළමනාකරණය හා සම්බන්ධ වැදගත්. විශේෂයෙන්ම අපිට අහු වෙනවා මහා වග්ගපාලියට අයත් වත්තක්ඛන්දකය. හරිද වෙන්නේ මහා වග්ගපාලියට අයත් වත්තක්ඛන්දකය. මහා වග්ගපාලියට අයත් වත්තක්ඛන්දකයේදී බුදුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට හඳුන්වා දෙනවා වත් පිළිවෙත් 17ක් පමණ. මහා වග්ගපාලියේ වත්තක්ඛන්දකයේ තුල බුදුන් වහන්සේ හඳුන්වා දෙනවා මේ භික්ෂුන් වහන්සේලාට වත් පිළිවෙත්. ඒ කියන්නේ Tamanට අවශ්‍ය ප්‍රමාණයට පමණක් සම්පත් ලබා ගනිමින් අනවශ්‍ය ලෙස සම්පත් ගොඩ ගහ ගන්න නැතුව නේ සම්පත් නාස්ති වෙන්න දෙන්නේ නැතුව සම්පත් විනාශ වෙන්න දෙන්නේ නැතුව කොහොමද මේ සම්පත් ටික භාවිතා කරගන්නේ? කොහොමද සම්පත් කළමනාකරණය කරගන්නේ? අන්න ඒකට අවශ්‍ය වත් පිළිවෙත් තමයි මේ කියන මහා වග්ගපාලියේ වත්තක්ඛන්දකයේ තුල පැහැදිලි කරන්නේ. පැහැදිලිනේ? ඒතර ඔය ඔයාලත් අහලා තියෙනවනේ. අර මතක ඇති ඔයාලට එන්න මෙහෙම වත් පිළිවෙත් කීපයක් ගැන ඔයාලා කතා කරලා ඉන්නේ.
ආගන්තුක වත නේ මොනවදද ආගන්තුක වත ඊටමතරව ආවාසික වත මොනවදද ආවාසික වත ඊටමතරව පින්ඩා චාරික වත ආගන්තුක වත ආවාසික වත පින්ඩාචාරික වත හරිනේ අරඤ්‍යක වත බලන්න ආගන්තුක වත ආවාසික වත පින්ඩාචාරික වත අරඤ්‍යක වත සේනාසන වත නේ ඊළඟට චන්නාගර වත ඒ වගේම වච්චකොටි වත ඔන්න වත් පිළිවෙල පැහැදිලිද ආගන්තුක වත ආවාසික වත පින්ඩාචාරික වත අරඤ්‍යක වත සේනාසන වත චන්නාගර වත වච්චකොටි වත පැහැදිලිද මේ වත් පිළිවෙත් 14ක් පමණ හඳුන්වා දීලා තියෙනවා භික්ෂුවට කළමනාකරණයට අදාළ මඟ පෙන්වීම විදිය. ඔය මේක සඳහන් වෙන්නේ මහා වග්ගපාළියේ වත්තක් ඛණ්ඩකේ මේ විල පිටකේට අයත් මහා වග්ගපාළියේ වත්තක් ඛණ්ඩකේ මේකෙන් මොනවද කරන මඟ පෙන්වීම පුතේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් සම්පත් ලබාගෙන අනවශ්‍ය සම්පත් ගොඩ ගහ ගන්න. ඒ කියන්නේ අතිපරිභෝජනය කරන්නේ නැතුව කලමනාකාරීත්වයෙන් යුතුව කොහොමද මේ සම්පත් භාවිතා කරන්නේ? අන්න ඒකට අදාළ මඟ පෙන්වීම තමයි මේ සිදු කරලා තියෙන්නේ. මොනවද ප්‍රතිවත් පිළිවෙත්? ආගන්තුක වත, ආවාසික වත, පින්ඩාචාරික වත, අරඤ්‍යක වත, සේනාසන වත, චන්නාගර වත, වච්චකුටි වත. මොන හඳුන්වා දීපුවත් පිළිවෙත්. පැහැදිලිද? ඒතර මේ අතරින් වල සාමාන්‍ය විදිහට කීපයක් හෝ මතක තියාගන්න. හරිනේ? හැමෙකම ඕනේ නැහැ. කීපයක් හරි උදාහරණ මතක තියාගන්න. මේ වත් පිළිවෙත් තුල කල්පනාකරන දාලා මඟ පෙන්වීමක් සිදු කරා කියන කාරණය මතක තියාගන්න ඕන අපි. පැහැදිලිද? උපරිම උත්සාහ කරන්න යම් ප්‍රමාණයක් හරි මතකයට ගන්න. ඊට පස්සේ මේ ටික තුලින් දීපු පොදු උපදේශය කියන එක චුට්ටක් මතක තියාගන්න. ඒ කියන්නේ අනවශ්‍ය විදියට සම්පත් ගොඩ ගහ ගන්න නැතුවනේ. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් සම්පත් ලබා ගැනීම. සම්පත් විනාශ වීමට නොදී කළමනාකරණය කරන්න මඟ පෙන්වීම තමයි මේ සිද්ධ කරන්නේ. මේක ගෘහස්ථයාට ආදර්ශයට ගත හැකි බව. දැන් අනිවාර්යයෙන්ම ගෘහස්ථය විශේෂයෙන්ම පැරණි බෞද්ධ ලාංකිකයෝ මේ උපදෙස් පිළිපැත්තා. ඔවුන් මේ උපදෙස් නිරායාසයෙන්ම පිළිපැදලා තිනවා. භික්ෂු ඇසුරෙහි ඇදී වැඩුණු පිරිසක් තමයි අතීතයේ හිටියේ සිංහල බෞද්ධයා. ඒතර ඒ නිසාම භික්ෂුවගේ යහපත් ආදර්ශ ටික අතීතයේදී ජනතාව ලබා ගත්තා. බලන්න ඔය පැරණි ගෙවල් හදද්දී මැටි ගෙවල් හදද්දී ඔයාලගේ ආච්චිලා සීයලා ඉන්නවා නම් අහලා බලන්න. පැරණි මැටි ගෙවල් හදද්දී අර පරණ රෙදි කැබලි මිශ්‍ර කරනවා මැටි වලට. පිටියේ මැටි කාටියේ පිළියම් කරද්දී මැටි වලට මිශ්‍ර කරනවා පරණ වෙච්ච දිරා ගියපු රෙදි කැබලි ටික ඔක්කොම කඩලා පොඩි කැලි වලට මිශ්‍ර කරනවා. ඒකල බිත්ති සකස් කිරීමට යොදාගත්තා. කුංචි කාලේ අපි දැකලා තියෙනවා. අත්විඳලා තියෙනවා. ඒකයි සමහරට ඔයාලගේ දෙමෝපියෝ දන්නවා ආච්චිලා සීලා දන්නවා. එතන මේ කල්පනාකාරී ආදර්ශ තමයි ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? ඒතර ඔන්නේ නම් වත්තක්ඛන්දකයේදී උපදෙස් ටික නැවත මතක් කරන්නම්. ආගන්තුක වත, ආවාසික වත, පින්ඩාචාරික වත, අරඤ්‍යක වත, සේනාසන වත, නේ? චන්නාගර වත, වච්චකොටි වත, මේ ආදී වත. ඒ වගේ මහා වග්ගපාළියේම තියෙන ඔය ආචාර්ය වත, උපාධ්‍යාය වතනේ මේ ආදී සියලු වත් පිළිවෙත් තුළ කියන්නේ පුතේ මේ සම්පත් අධිපරිභෝජනයෙන් තොරව තමන්ට අවශ්‍ය ප්‍රමාණයට විතරක් ලබාගෙන ඒක නිසි ලෙස කළමනාකරණය කර යුතු ආකාරය. ඒතරෝවා පුද්ගලයාට මහඟු ආදර්ශයක් බව. ඊට අමතරව දැන් අපිට මේකෙදි ගන්න පුළුවන් තව නිදසුනක් තමයි භික්ෂූන් වහන්සේලාට භික්ෂූන්ගේම පාලනයක් තමයි බුදුන් වහන්සේ ගොඩ නැගුවේ.
භික්ෂුන් වහන්සේලා වෙන පිරිසක් විසින් ගිහියෝ වන අපි උන්වහන්සේලා පාලනය කරන්න යන්නේ නැහැ. ඒක කරන්න බැරි දෙයක්. කළ යුතු නොවන දෙයක් නෙකනේ. කරන්න හොඳ නැති දෙයක්. එහෙනම් භික්ෂුන් වහන්සේලා භික්ෂුන්ගෙන් පාලනයක් තමයි බුදුන් වහන්සේ හඳුන්වා දුන්නේ. ඉතින් ආරාමික ජීවිතය තුළ භික්ෂුන් වහන්සේලාට හිමිවන්නා වූ ලාභයන්, භික්ෂුන් අතර උපදින්නා වූ ලාභයන්. ඒ කියන්නේ භික්ෂුන් අතර උපදින ලාභය කියන්නේ මේ භික්ෂුන්ට ජනතාව ලබා දෙනවනේ මේ සිව්පසේ ආදී ලබා දීපේ ආල්තේ ලාභයන්. ඒ ලාභයන් පොදු සාංගික දේපලනේ. සාංගික සියල්ල පොදු දේපල තමයි අපි පිළිගන්නේ. භික්ෂුන් සතු යමක් කියනොත් ඒක සාංගිකයි. සාංගික සියල්ල පොදු දේපල විදිහට පිළිගන්නේ. අන්නේ කියනවා භික්ෂුන් අතර උපදින ලාභයන් තනියෙන් නෙමෙයි, තනියෙන් ලැබුණත් ඒක පොදුවේ සියල්ලන්ගේ අවශ්‍යතාවවලට තමයි පුතේ බෙදලා යන්නේ. ඒ කියන්නේ මමත්වයම නෙමෙයි එතන පරාර්ථය සම්බන්ධයෙන් හිතපු තැනක්නේ. එතකොට භික්ෂූන් අතර පොදුවේ බෙදලා යන්න ආරාමික ජීවිතය තුළ තනතුරුපත් වෙලා තිබ්බලු. භික්ෂූන් අතර උපදින ලාභයන් සියල්ලන්ගේ අවශ්‍යතාවවලට බෙදී යන පරිදි තනතුරුපත් වෙලා තියෙනවා. උදාහරණ විදිහට අපි අහලා තියෙනවා භාණ්ඩාගාරික නේ, බත්තුද්දේශක, චීවර පටිග්ගාහක, සේනාසන ගාහපක මේ ආදී තනතුරු නේ, යාගු වාචක මේ ආදී විවිධ තනතුරු පත් වෙලා තියෙනවා. භාණ්ඩාගාරික, බත්තුද්දේශක, චීවර පටිග්ගාහක, සේනාසන ගාහපක නේ, යාගු වාචක මේ ආදී විවිධ තනතුරු පිළිකර ටික බෙදලා දෙන්න, ආරක්ෂා කරන්න, ආහාර පාන ආදී පාලනය කරන්න, චීවර ටික පාලනය කරන්න, වස සෙනසුන් පනවන්න, කැඳ වර්ග ආදී බෙදලා දෙන්න. මේ ආදී විවිධ තනතුරු ආරාමික ජීවිතය තුළ පත් වෙලා තියෙනවා. මේ සියල්ල ගිහියන් හට ආදර්ශයට ගැනීමේ හැකියාව තියෙනවා. තමන් විතරක් සම්පත් භාවිතා කරන්න නැතුවනේ පොදුවේ හැමෝගෙම අවශ්‍යතාවයට බෙදලා යන්න පුළුවන් විදිහට ඒ කටයුත්ත සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් නම් ඒක හොඳයි කියන ආදර්ශය තමයි මේ තුල ලබා දෙන්නේ. එතන ඔන්න ඔය විදිහේ උපදේශ රැසක් මේ හා සම්බන්ධයෙන් වලට ගන්න පුළුවන්. ඉතින් ඕකට අමතරව ඉතින් ඕනනම් සම්පත් කල්පනාකරණයේදී අර ධන සම්පත විනාශ වීමට නොදී භෝග විනාශ මුකරින් ඉවත්ව කටයුතු කිරීම, තව ඕනනම් අර ආරක්ක සම්පදාව යටතේ ගින්නෙන් ජලයෙන් සොර සතුරන්ගෙන් අර පස් ආකාරයකින් ධනය රැක ගැනීම මේ ආදී කල්පනාකාරී උපදේශ උනත් ගන්න පුළුවන්. අහන ප්‍රශ්න විදිහට තමයි. අහන ප්‍රශ්න විදිහට තව කරුණු ගන්න පුළුවන්. ඒක නවාලා අර ධන සම්පත ධනය කියන මාතෘකාවට දෙන්නේ. ධනය කියන මාතෘකාවට ඉගෙන ගත්ත කල්පනාකරණයට දාලා ඉගෙනීම් ගොඩක්. ඒක තියෙන කරුණුත් ඕනම් මේ මාතෘකාවේ අහන ප්‍රශ්න විදිහට ගන්න පුළුවන්. පැහැදිලිනේ? ඒ ප්‍රශ්නෙට දාලව තොරතුරු භාවිතා කරලා දේවල් හොඳ උදාහරණ තමයි 2019 පේපරේ බලන්න. 2019 මාකින් ස්කීම් එකක් දෙන්නේ කරන්නේ. එතකොට තේරෙනවා ඒකේ මොන විදිහේ උදාහරණ තරම් තියෙන අහපු ප්‍රශ්නෙට ගෘහස්ත ජීවිතයේ සාර්ථක ප්‍රයත්න කියන කොටතේ මේ උපදෙස් වලට අමතරව මේ උදාහරණ වලට අමතරව ආරක්ක සම්පදාව ගැන ඉදිරියට තිබ්බා. භෝග විනාශ මුකවලින් ඉවත් වී බව දෙවිවා. ඊට පස්සේ තමන්ගේ සම්පත් වලින් ගෘහස්ත ජීවිතේ සාර්ථක වෙන්න භාවිතා කරන්න නම් තමන් විතරක් ඒ දේවල් භාවිතා නොකර බෙදලා යන්න අර පංච බලීතු කරන්න ඕනේ කියන කතාවනේ. ඊට පස්සේ ඔය අපිට අහුවෙලා තියෙනවා අපුත්තක වගේ දේශනාවල පත්තකම්මාදී දේශනාවල කියවෙන්නේ තමන්ගේ ධනෙ තමන් විතරක් පරිභෝජනය කරන්නේ නැතුව අනුන්ගේ අවශ්‍යතාවනේ තමා මෙන්ම මව්පියන් අමුදරුවන් දැසිදසුන් හිත මිත්‍රාදී සුවපත් කරන්න ඕනි කියලා අපි ඉගෙන ගත්ත මතකයිද? අත්තාන සුඛේ තිබිනේති සම්මා සුඛං පරිහරති වගේවනේ. ඥාති බලය අතිථි බලය මේ ආදී ඒවා. ඒ වගේම සත්පුරුෂයා ළඟට ගිය ධනය පස්පියුමෙන් සෙදි සිහිල් දී පිරුණු රකුසෙකු අරක් නොගත් පිලක් මෙනි මේ ආදී කරුණු සම්බන්ධයෙන් වලිගෙනගෙන තියෙනවා. අර 2019 මාකින් ස්කීම් එකේ ඔය දේවල් උදාහරණ විදිහට ගත්තා. අවසන් උදාහරණ අතර ඒ දේවල් තිබ්බා. පැහැදිලිනේ? එතකොට ඒ අහන ප්‍රශ්නේ හැටියට තමන් බුද්ධිමත් වෙන්න ඕන ඒ පිළිතුර නිර්මාණය කරන්න. තමන් ඒ පිළිතුර නිර්මාණය කරන්න බුද්ධිමත් වෙන්න නම් තියරිය හොඳින් මතකේ තියෙන්නත් ඕන. ඒ වගේම එක මාතෘකාවක් ගත්තට පස්සේ ඒකෙන් අහන්න පුළුවන් මොන විදිහේ ප්‍රශ්නද
මෙතෙක් අහලා තියෙන මොන වගේ ප්‍රශ්නද කියලා හොයලා බලලා මාකින් ස්කීම් අධ්‍යයනය කරලා හොඳ ගුරුවරයෙක් රිවිෂන් නෝට් එකකුත් බලලා Taman තුල යම් පිළිතුරක් මනසේ ගොඩනගාගෙන තියෙනවා. අන්න එතකොට තමයි ලකුණු පිරුණු ඒකකට යන්න පුළුවන්. මේකට දාලා ලකුණු 10න් 10ම ගන්න නම් නිසි ලෙස අවශ්‍ය උදාහරණ ප්‍රමාණය සහිතව පිළිතුරු ගොඩනගන්න. පැහැදිලිනේ? එතකොට මම මේ කතා කරපු භෞතික සම්පත් කල්පනාකරණයේ මාතෘකාවේදී මම කතා කරා කොහොමද ප්‍රශ්න මේකින් හැදෙන්නේ? මොකක්ද මේ මාතෘකාවේ තියෙන වටිනාකම? නේ? එතකොට මේකට අදාළව තමන් ළඟ තියෙන සටහන් පාස් පේපර් වල තියෙන මාර්කින් ස්කීම් මේ සියල්ල භාවිත කරලා හොඳම ලකුණකට යන්න තම තමන් උත්සාහ කරන්න. පැහැදිලිද? එහෙනම් මතක ඇති දැන් නැවත පාඩමේ ෂෝට් නෝට් එකක් කතා කරොත් අපි භෞතික සම්පත් කළමනාකරණය කියලා කතා කරේ සම්පත් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස යොදාගෙන. ඒ වගේම සම්පත් කළමනාකරණයේදී අනුගමනය කළ යුතු වැදගත් පිළිවෙත් අපි ඉගෙන ගත්තා. අංගුත්තර නිකායේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සමජීවි කතාව ඉගෙන ගත්තා. දීඝ නිකායේ සිගාලෝවාද සූත්‍රයේ සම්පත් කොටස් 4කට බෙදලා පරිභෝජනය කරන ආකාරය ඉගෙන ගත්තා. කුල සූත්‍රයේ තියෙන උපදෙස් 4ක් අපි සාකච්ඡා කරා සම්පත් අරපිරිමැස්මේ භාවිත කරන ඕන ආකාරයනේ. ඒ වගේම උදුම්බර කාදික හේවත් අධිපරිභෝජනයත් අජද්දුමාරික හේවත් මසුරුකමත් අතහරින්න ඕනේ කියලා ඉගෙන ගත්තා. නේ? ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ කල්පනාකාරී ආදර්ශ ඉගෙන ගත්ත ආනන්ද තෙරුන් හා කොසල් රජු අතර ඇතිවෙච්ච වූ අර චීවර භාවිතය සම්බන්ධ සංවාදය ඇසුරේ. ඒ වගේම විනය පිටකයේ මහා වග්ගපාලිය වත්තක්ඛන්දකේන වත් ඉගෙන ගත්ත අපි භික්ෂු අනුගමනය කළ යුතු ආගන්තුක වත ආවාසික වත ආදී. ඒ වගේම ආරාමික ජීවිතයේ තනතුරු අපි ඉගෙන ගත්ත භාණ්ඩාගාරික බෞද්ධ චීවර පටිඝාක මේ තනතුරු තුර පොදුවේ සම්පත් කළමනාකරණයට දාල වැදගත් මඟ පෙන්වීම් සිදු කරපු ආකාරය. ඒ වගේම මහා වග්ගපාලියේ ආචාර්යවත උපාධ්‍යායවතනේ මේ ආදී සියල්ල තුළ කළමනාකරණයට උපදෙස් ලබා දුන් බව අපි කතා කරා. ඒ විතරක් නෙමෙයි 2019 අවුරුද්ද තුළ මේ භෞතික සම්පත් කොහොමද ගෘහස්ත ජීවිතයේ සාර්ථකත්වයට එක්ක ගැලපුවේ කියන ප්‍රශ්නේදී මාකින් ස්කීම් විදියට තව අරගෙන තිබ්බේව තමයි ආරක්ක සම්පදාව නේ භෝග විනාශ මුඛ වසා දැමීම ඊට පස්සේ සම්පත් ඔය අපුත්තක වත්තකම සූත්‍රය ආදී වෙන කරුණනේ පංච බලි සම්බන්ධ කතාව අපි කිව්වා ඊට පස්සේ තමාගේ මෙන්ම මව්පියන්ගේ අමුදරුවන්ගේ දෙසදසුන්ගේ සුවපත යහපත පිනවීමට උදවන ආකාරය කතා කරා නේ ඒ දේවල් මම කිව්වේ භාවිත කරන්න පුළුවන් වුණාට ගන්න පුළුවන් උදාහරණ විදියට අහන ප්‍රශ්නය කියලා බෑ ඊට අමතරව මේකෙදිම ගන්න පුළුවන් මොන අර රසීය ගාමිනීනේ රසීය ගාමිනී වගේ සූත්‍රවල අහුවෙන තොරතුරු ටිකක් තියෙනවා අන්න ඒ වගේ කරුණු මේකෙදී උදාහරණ විදියට යොදා ගැනීමේ හැකියාව තියෙනවා පැහැදිලිද ඒ ඔය ටික තමයි එන අද දවසේ අපි මේ පාඩමෙන්දී ඔයාලට හඳුන්වා දුන්නේ ඉතින් ඔය ටික හොඳට අහලා තමන් පුළුවන් උපරිමය ඔගෙන් ලබා ගන්න. හරිද දෙන්න හැමෝටම දවසක් බෞද්ධ ශිෂ්ටාචාරයේ දෙනත්‍ර වැටිය නොහැකි විශිෂ්ටත්වය